හරි අපි බලමු කොහොමද මේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්නේ කියලා. පළවෙනි එක දෙවෙනි එක ලේසියි. අතටම මේකේ රටා දෙකක් නේ තියෙන්නේ. මම ෆන්ක්ෂන්ස් විදිහට ලියාගෙන යන්නම්. function 1, function 2, function 3 කියන විදිහට අපි අලුත් ෆයිල් එකක් විදිහට මේක සේව් කරමු. file save as මේක සේව් කරනවා A-level ICT ex3.py කියලා සේව් කරනවා. එතකොට මේකේ පළවෙනි එක def function 1 function 1 එකකින් පළවෙනි function එකේ මොකක්ද අපිට කරන්න තියෙන්නේ? පළවෙනි function එකකින් අපිට කරන්න තියෙන්නේ question එකේ හැටියට 2 4 6 8 10. එතකොට අර විදිහටම අපිට ගන්න පුළුවන්. x සමානයි අපි දෙකෙන් පටන් ගමු. default value එක ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ print කරන එක xව. ඊට පස්සේ අපි ආපහු function 1 එක call කරන්න ඕන. හැබැයි මේ පාර x එකතු කිරීම දෙකක්. දෙකෙන් දෙකනේ print කරන්න තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපිට මේ විදිහට ගන්න පුළුවන්. ඒ වගේම if x කුඩයි හෝ සමානයි නම් 20ට එහෙමනම් තමයි මේක කරන්න තියෙන්නේ. මොකද 20ට අඩු සංඛ්‍යා ටික තමයි ඕන අපිට. එහෙමනම් විතරයි මේක කරන්න. ඉතින් බලන්න කොච්චර සරලද මේක පුරුදු වුණාට පස්සේ අපිට සරලව කරගන්න පුළුවන්. එතකොට දැන් අපි run කරලා බලමු function 1. function 1 run කිරීමේදී දෙකේ සිට function 1 අපි run කරොත් අපිට දෙකේ සිට 20 දක්වා ඉරට්ටේ සංඛ්‍යා අහු වෙනවා. මේක හතර හරහට print කරගන්න ඕන නම් ඕගොල්ලෝ දන්නවා end සමාන ස්පේස් කියලා දාන්න. එතකොට හරස් අතට print කරගන්න පුළුවන්. උස අතට print කරන එක සමහර වෙලාවට කරදරයිනේ. එහෙනම් හරස් අතට print කරා නම් හරි. function 1. එතකොට function 2. function 2 එකේ තියෙන්නේ මොකද්ද? අපිට කියලා තියෙනවා හතරස් සංඛ්‍යා print කරන්න කියලා. print the square numbers. හතරස් සංඛ්‍යා 1 සිට 100 දක්වා වන තෙක් හරි තෙක් කියලා තියෙනවා. තෙන් නෙමෙයි තෙක්. 1 සිට 100 තෙක් 100 දක්වා නැත්තම් හතරස් සංඛ්‍යා. 1 සිට 100 දක්වා හතරස් සංඛ්‍යා. 1 සිට 100 දක්වා හතරස් සංඛ්‍යා function 2. එකෙන් පටන් ගමු අපි 100ට වැඩිය 10ට වැඩිය ගමු අපි. 10ට වැඩිය අඩුයි නම් මේ පාර මම print කරන්නේ x නෙවෙයි x වැඩි කිරීම x. එතකොට x වැඩි කිරීම x කියන්නේ එක් වරක් 1 දෙවනි වතාවේදී දෙවරක් 2 තුන්වෙනි වතාවේදී තුන්වරක් 3 වශයෙන් එකින් එක වැඩි කරගෙන යන 10ට 10 වෙනි වතාවේදී 10 වරක් 10 තමයි function 2 කියලා දාන්න ඕන මේ දෙවන function එකට. හරි මම මේක run කරා නම් අපිට function 2 එකේ ප්‍රතිඵල ටික ගන්න පුළුවන්. function 2 function 2 එකෙන් function 1 එකෙන් 1 සිට 20 දක්වා දෙකේ ගුණාකාර 1 සිට 100 දක්වා වූ හතරස් සංඛ්‍යා. හරි ඊළඟ එක ටිකක් ඔන්න සංකීර්ණයි. ඊට වැඩිය සංකීර්ණ. මේ හතර දන්නව නම් ගොඩාක් වෙලාවට මේ ආසන්නෙන් යන එකක් තමයි exam එකට එන්නේ. ඉතින් ඒ හින්දා මේ හතර දැනගත්තම අපේ දැනුමේ ප්‍රමාණය ඇති exam එකට ලියන්න. ඊළඟට තියෙන 1 1 2 3 5 8 13 21 විදියට යන numbers. මොනවාද මේ numbers කොහොමද මේව හැදිලා තියෙන්නේ? බලන්න කොහොමද හැදිලා තියෙන්නේ පුතේ? කොහොමද හැදිලා තියෙන්නේ? රටාව හඳුනාගත්තද? 1 1 එකතු කරාම 2යි. 1 2 එකතු කරාම 3යි. 2 3 එකතු කරාම 5යි. 5 3 එකතු කරාම 8යි. 8යි 5යි 13යි. මුල් ඉලක්කම් දෙක එකතු වෙලා ඊළඟ ඉලක්කම හැදෙනවා. එතකොට def function 3 ඒක මම දාන්නම් function 3
if function tree එක එකේදී ඇත්තටම මේකට අපි කියන Fibonacci series එකක් කියලා. Fibonacci series එකක් කියලා කියන්නේ. Fibonacci series එකක් කියලා කියන්නේ මේ numbers. ඒ කියන්නේ මුල් ඉලක්කම් දෙක එකතු වී ඊළඟ ඉලක්කම සෑදීම. Fibonacci series. එතකොට function tree වලදී කොහොමද වෙන්නේ? අපිට කියන්න වෙනවා if මම දාන්නම් මේකට n කියලා එකක් ගන්න පුළුවන් අපිට එකෙන් if n සමානයි 1 නම් හෝ n සමානයි 2 නම් මුල් Fibonacci දෙක n1 n2 කියලා කියන්නේ මොනවද? n සමානයි 1 නම් හෝ n සමානයි 2 නම් මම කියනවා return කරන්න කියලා එක. Fibonacci පළවෙනි නම්බර් එකත් එකයි දෙවෙනි නම්බර් එකත් එකයි. එකයි. මේ දෙක අපි ලියා ගන්න වෙනවා. එහෙම නැත්නම් else අපිට කියන්න වෙනවා අපි මේකට Fibonacci කියලාම දාගමු. fib කියලා මම දාන්නම්. හරි. එතකොට ලේසි මේක මතක් කරගන්න. else අපිට කියන්න වෙනවා return කරන්න කියලා. මම කියනවා fib. ඒ කියන්නේ කලින් එක fib n-1 එකතු කිරීම fib n-2. හරි බලන්න මොකක්ද වෙන්නේ කියලා. මුල් දෙක අපි දන්නවා එකයි කියලා. හරි තුනාවා කියමු තුන්වෙනි එක. fib තුන්වන නම් එක හොයන්න ආවා. තුන්වෙනි එක හොයාගන්නේ මුල් දෙක එකතු කරලා. ඒ කියන්නේ n ඍණ 1 කියන්නේ මෙයා, n ඍණ 2 කියන්නේ මෙයා. n සමානයි 3 නම් 3 ඍණ 1 කියන්නේ මෙයා. හරි 3 ඍණ 1 කියන්නේ fib 2. ඒ කියන්නේ එකයි. ඒ වගේම 3 ඍණ 2 කියන්නේ fib 1. fib 1 කියන්නේ මෙතන එක આવොත් එකයි. දෙක ආවත් එකයි, එක ආවත් එකයි. එතකොට එකයි එකතු වෙලා මෙතන එන්නෙත් එකයි, මෙතන එන්නෙත් එකයි, එකයි එකතු වෙලා දෙක හැදිලා ඔන්න fib 3 විදියට අපිට ලැබෙනවා. දැන් අපිට දිගටම ඕනනේ series එකම ඕනනේ. මේ ටික ඔක්කොම ඕන. මේ ටික ඔක්කොම ඕන හින්දා අපිට කරන්න පුළුවන් දේ තමා අපිට 1 සිට 10 දක්වා fib ඕන නම් අපි දන්නවා අපේ function එක. කලින් හදාගත්තේ def print num. මේ print num number එකෙන් පටන්ගෙන 10 දක්වා ගිය එක හින්දා අපි මේකට default එක දාමු. දැන් මේ ඒක ඇතුලේ මම කියනවා if x උඩයි හෝ විශාලයි හෝ සමානයි නම් 10ට නැත්නම් අපි y දෙමු 10 විදියට. y සමානයි 10යි. සමානයි 1යි. y සමානයි 10යි. එතකොට අපිට දෙන්න පුළුවන් x y වලට වඩා එහෙමනම් විශාලයි නම් නෙමෙයි කුඩයි නම් විතරයි මේක කරන්න ඕන. කුඩයි නම් විතරයි මොකද්ද කරන්න ඕන? print කරන්න ඕන කියලා නේද? දැන් print කරන්න කියලා කියන්නේ නෑ. මම කියනවා print කරන්න කියලා මම print කරන්න Fibonacci fib x. Fibonacci වලින් දැන් recursion ගොඩක් දැන්. මෙතනත් recursion ඒ recursion දාලත් ආය recursion. the fib x කියන්නේ Fibonacci 1 මුල්ම වතාවේ. හරි ඊට පස්සේ ආය කියන්න වෙනවා print num ඊළඟ එකට යන්න. ඊළඟ එකට ගිහිල්ලා මේ x නේ print කරන්නේ. ඊට පස්සේ x 1යිනේ. එන x ධන 1 y වෙනසක් කරන්න අවශ්‍ය. y 10නේ තියෙන්නේ. x ධන 1 10යි. හරි. දැන් print num කියන එක මම පාවිච්චි කරන්නම්. print num කියන එක පාවිච්චි කරනවා. print num කියන එකට 1 දුන්නම Fibonacci 1 print වෙනවා. Fibonacci 1 1යි. ඊට පස්සේ මේක එකකින් වැඩි වෙනවා. Fibonacci 2ත් 1යි. මේක 3ක් වෙනවා. 3ක් වුණාම Fibonacci 3 කියන්නේ Fibonacci 2යි 1යි එකතුව. 2ත් 1යි 1ත් 1යි 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 2යි. Fibonacci 4. 4 ආවම Fibonacci 3යි 2යි එකතුව. Fibonacci 3 කියන්නේ Fibonacci 2යි 1යි එකතුව. ඒ කියන්නේ 1යි 2යි 2යි. මෙතන 2යි මෙතන 1යි 3යි. හරිනේ. ඔය විදිහට අපිට recursion එක continue කරන්න පුළුවන්. මේක ටිකක් complex. ටිකක් විතර complex. මම ලියලා පෙන්නන්නම් කොහොමද එන්නේ කියලා. ඒකයි මම කිව්වේ recursion වලට අද සාමාන්‍ය වෙලා වෙන් කරන්න වෙයි අපිට කියලා. හරි මම මේක run කරලා බලමු අපි. print num function එක දැන් කරන්නේ අර අපි තුන්වෙනි වැඩේ කරන එක print num එක අපි මොකුත් දෙන්නේ නැතුව ඉඳිමු. එතකොට ඔන්න 1 ඉඳන් 55 දක්වා බලන්න 1යි 1යි 2යි 3යි ඔය විදිහට 55 දක්වා එනවා.
හරස් 7ට ඕන නම් මෙතන අපි end එක සමානයි කියලා ස්පේස් එකක් දෙන්න. save කරන්න, run කරන්න. print නම් අපිට අවශ්‍ය ප්‍රමාණයක් ගන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් එකේ සිට 20 දක්වා ටික දෙන්න කියලා. එතකොට යා දිගටම ඒ Fibonacci series එක දෙන්න. හදලා දෙනවා. recursion. තනිකරම recursion වලින් තමයි අපි දැන් ඔය මේ වැඩ ටික කරේ. එක loop එකක්වත් අපි පාවිච්චි කරේ නැහැ. හරි. කොහොමද මේ ඉල්ලන Fibonacci එක දෙන්නේ කියන එක අපි ආයෙසරයක් බලමු. මම කියනවා කාගෙන් හරි Fibonacci අපි ඉල්ලුවා කියලා Fibonacci 5. Fibonacci 5 දුන්නොත් මේ ෆන්ක්ෂන් එකට එනවා 5. n සමානයි 1ද නැත. n සමානයි 2ද ඒත් නැත. එකක් නොවේ නම් දෙකක් නොවේ නම් else එකට යනවා. else එකට ගියාම කියනවා Fibonacci 5 හොයන්න නම් n ඍණ 1 ගන්න. ඒ කියන්නේ මේක සමානයි කියලා Fibonacci n ඍණ 1 කියලා කියන්නේ 5 ඍණ 1 කියන්නේ 4යි. ඒකට එකතු කරන්න කියලා Fibonacci 5 ඍණ 2 5 ඍණ 2 කියන්නේ 3යි. දැන් අපිට සිද්ධ වෙනවා Fibonacci 4 හොයාගන්න. 3ත් හොයන්න වෙනවා. Fibonacci 4 හොයන්න ගියාම Fibonacci 4 මෙතනින් 1ද නැහැ 2ද නැහැ. එහෙනම් ආයෙ මෙතනට ආවා. මෙතනට ඇවිල්ලා Fibonacci 4 කියන්නේ මොකක්ද කියලා බැලුවම ඒකට උත්තරයක් එනවා. ඒකට හොයාගන්න Fibonacci 3. 3 හොයාගෙන එන්න. 3ට අමතරව Fibonacci 2ත් හොයාගන්න. මොකද Fibonacci 3යි 2යි එකතු කරාම තමයි Fibonacci 4 එන්නේ. මේකට අනුව නේද? Fibonacci 3ත් 2ත් එකතු කරාම Fibonacci 4 හොයාගන්න පුළුවන්. ඒ වගේම මේ දෙවනි Fibonacci 3ටත් මේ විදිහටම කියන්න පුළුවන් Fibonacci හොයාගෙන එන්න 2ත් Fibonacci 1ත්. අපි දන්නා දෙයක් තියෙනවා. ඒ දන්නා දේ තමයි Fibonacci 2 අපි දන්නවා. Fibonacci 3 අපි දන්නේ නැහැ. එහෙනම් ආයේ Fibonacci 3 බෙදන්න වෙනවා. Fibonacci 3 කියන්නේ Fibonacci 2ත් Fibonacci බලන්න කොච්චර දුරට යනවද කියලා. එකෙත් එකතුව තමයි 3 කියලා කියන්නේ. Fibonacci 2ත් Fibonacci 1ත් එකතුව තමයි 3 කියන්නේ. ඊට පස්සේ සාමාන්‍ය පරිදි මේ ටික එනවා. හරි. දැන් ඔන්න ප්‍රශ්නය සෑහෙන දුරට විසඳිලායි තියෙන්නේ. ඔය Fibonacci 5 හොයන්න යන්නේ. 5 හොයන්න ගියාම 4යි 3යි එනවා. 4 හොයන්න ගියාම 3යි 2යි එනවා. 3 හොයන්න ගියාම 2යි 1යි එනවා. මෙතනත් 3 හොයන්න ගියාම 2යි 1යි. දැන් මේ තියෙනවා අපි දන්නවද නැද්ද? Fibonacci 2 කියන්නේ 1යි. Fibonacci 1 කියන්නේ 1යි. ආයෙත් Fibonacci 2ක් තියෙනවා ඒත් 1යි. Fibonacci 2ක් ආයෙත් තියෙනවා ඒකත් 1යි. Fibonacci 1ක් තියෙනවා ඒකත් 1යි. 1යි 2යි 3යි 4යි 5යි Fibonacci 5 කියන්නේ 5. පළවෙනි Fibonacci 1 දෙවෙනි Fibonacci 1 තුන්වෙනි Fibonacci 1 හතරවෙනි Fibonacci පස්වෙනි එක. ඒ කියන්නේ 5. ඔය 5 හැදෙන්නේ ඔන්න ඔහම අමාරුවෙන් හදාගන්න 5ක් තියෙන. එකතු කරලා recursion ගොඩක් එකතු වෙලා තමයි ඔක හැදෙන්නේ. පැහැදිලිද නැත්නම් අපැහැදිලිද? පැහැදිලිද මේක වෙන හැටි? ඒක ආයෙ පොඩ්ඩක් කියන්න. හරි. අපි තව එකක් ගමු. කවුරු හරි කියනවා Fibonacci 1 හොයන්න කියලා. Fibonacci 1 කියන්නේ මේකට අනුව මොකද්ද? මෙතන n සමාන 1 නම් කීයද? n සමාන 1 නම් රිටර්න් වෙන්නේ කීයද? 1. එහෙනම් උත්තරය අපි දන්නවා 1යි. කවුරු හරි අපිට කියනවා Fibonacci 2 හොයන්න කියලා. දැන් මේකට අනුව n සමානයි 2 නම් උත්තරය කීයද? 2යි. 2යිද මෙතන 1යිද? 1යි. 1 රිටර්න් වෙනවා. 1 රිටර්න් වෙන්නේ. n සමාන 2 කියන්නේ 2 නෙවෙයි ඈ. 1 හෝ 2 නම් 1යි රිටර්න් වෙන්නේ. හරි. කවුරු හරි කියනවා Fibonacci 3 හොයන්න කියලා. දැන් මේ සූත්‍රයට දාන්න. මේකට දාන්න. අපි හදාගත්ත ශ්‍රේතයට දාන්න. Fibonacci 3 කියන්නේ මොකක්ද? n සමානයි 1ක් නෙවෙයි, n සමානයි 2ක් නෙවෙයි. n සමානයි 3 නිසා else එකට නියන්නේ නේද? ඔව්. else එකට ගියාට පස්සේ else එක මොකද කියන්නේ? එයා දෙන උත්තරයක්, එයා කෙලින් උත්තරයක් දෙන්නේ. එයා කියනවා ඔයා හොයාගන්න Fibonacci n ඍණ 1. 3 ඍණ 1 කියන්නේ කීයද? 3 ඍණ 1. 2යි. ඒකට එකතු කරගන්න කියලා Fibonacci n 3 ඍණ 2 කියන්නේ 1. දැන් අපි 3යි 2යි 1යි දන්නවද? Fibonacci 2 දන්නවද? දන්නවනේ. Fibonacci 2 කියන්නේ 1යි. ඔව්. Fibonacci 1 කියන්නේ ඒත් 1යි නේද? ඔව් 1යි. 1යි 1යි කීයද? 2යි. එහෙනම් Fibonacci 3 කියන්නේ කීයද? 2. තේරුණාද? ඒක කියන්නේ එකක් හදාගන්න ආපස්සට ගිහිල්ලා මුලටම යනවා.
ඔව් සර් හරි. දැන් මේක ආයෙ පැහැදිලි කරන්න ඕනද නැත්නම් පැහැදිලිද දැන් උන හැටි? පැහැදිලි සර්. හරි. ඕකේ. එතකොට ෆයිබොනාකි සීරීස් එක හදන හැටි තමයි ඕක චුට්ටක් අපි ලියාගෙන පෙන්නන්න. නේද? මොකද නැත්නම් ඔක ටිකක් අමාරුයි ඒ ගමම්ම ඊළඟ එකක් කරන්න කිව්වොත් පැටලෙන්න ඉඩ තියෙනවා. එතකොට ෆන්ක්ෂන් උතන 1 2 3යි. මේ දෙක එකතු වෙලා වැඩ කරන්නේ. හරි? මේ ඒ කියන්නේ fib සහ print නම් ෆන්ක්ෂන් දෙක එකතු වෙලා වැඩ කරන්නේ. මෙතන තියෙන්නේ පැහැදිලි කිරීම. මේක වෙන හැටි පැහැදිලි කිරීමක් තමයි මේ තියෙන්නේ. එතකොට මේක පැහැදිලි කිරීමක් විදිහට ලියා ගන්න. මේ තමයි අපේ ෆන්ක්ෂන්ස් ටික. මේක පැහැදිලි කිරීමක් එක වෙන විදිහකට. ඉතින් මේ දෙක එකතු වෙලා තමයි එකක් විදිහට වැඩ කරන්නේ. හරි මම මේ දෙක වටේට ටිකක් මෙහෙම ලයින් එකක් දාගන්නවා. මොකද මේ දෙක එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඒ ටික කරලා බලන්න ඉක්මනින්. ප්‍රශ්න ටික ලියාගත්ත නේද ඔයාලා? නැද්ද? ඔව් සර්. එහෙනම් මේ ටික ඊළඟට බලන්න. අන්තිම කතාව ඒක අඳුනා ගන්න පුළුවන් වුණාද? 1 2 6 24 ටිකක් වෙනස්. මේක ඇත්තටම අපි කියනවා ෆැක්ටෝරියල් කියලා. ප්‍රමාරෝපිත. ෆැක්ටෝරියල් නැත්නම් ප්‍රමාරෝපිත කියලා තමයි මේකට කියන්නේ. ප්‍රමාරෝපිත කියලා කියන්නේ එකේ ප්‍රමාරෝපිතය 1යි. දෙකේ ප්‍රමාරෝපිතය දෙවරක් 1යි. තුනේ ප්‍රමාරෝපිතය තුන්වරක් දෙවරක් 1යි. තුන්වරක් 2 6යි 6 වරක් 1යි. හතරේ ප්‍රමාරෝපිතය හතරවරක් තුන්වරක් දෙවරක් 1යි. ඊළඟ පහේ ප්‍රමාරෝපිතය පස්වරක් හතරවරක් තුන්වරක් දෙවරක් 1යි. හයේ ප්‍රමාරෝපිතය හයවරක් පස්වරක් හතරවරක් තුන්වරක් දෙවරක් 1යි. එතන මෙතන මොනවාද මේ තියෙන්නේ ප්‍රමාරෝපිත. එකේ ප්‍රමාරෝපිතය 1යි, දෙකේ ප්‍රමාරෝපිතය දෙවරක් 1යි, 2යි, තුනේ ප්‍රමාරෝපිතය තුන්වරක් දෙවරක් 1යි, 6යි, හතරේ ප්‍රමාරෝපිතය හතරවරක් තුන්වරක් දෙවරක් 1යි, හතරවරක් 3 12යි, 12 වරක් 2 24යි, 24 වරක් 1 24යි. පහේ ප්‍රමාරෝපිතය පස්වරක් හතරවරක් ඒ කියන්නේ පහ වැඩි කිරීම හතරේ ප්‍රමාරෝපිතය. පස්වරක් 24 120යි. ඊළඟට හයේ ප්‍රමාරෝපිතය කියන්නේ 6 වැඩි කිරීම පහේ ප්‍රමාරෝපිතය කියලාත් ගන්නත් පුළුවන්. 6 වරක් පහේ ප්‍රමාරෝපිතය 120යි. මොකද 6 වරක් මෙතන පහේ ප්‍රමාරෝපිතය කියන්නේ පහේ ප්‍රමාරෝපිතය කියන්නේ හතරේ ප්‍රමාරෝපිතය වැඩි කිරීම පහනේ. එතකොට හතරේ ප්‍රමාරෝපිතය කියලා කියන්නේ තුනේ ප්‍රමාරෝපිතය වැඩි කිරීම හතරනේ. හැම වෙලේම ඉදිරියේ තියෙන නම් එක අලුත් ප්‍රමාරෝපිතයෙන් වැඩි කරාම කියන්නේ දෙකේ ප්‍රමාරෝපිතය කියන්නේ දෙවරක් 1යි. හයේ ප්‍රමාරෝපිතය කියලා කියන්නේ තුනේ ප්‍රමාරෝපිතය තුන්වරක් 2යි. හතරේ ප්‍රමාරෝපිතය හතරවරක් 6යි 24යි. පස්වරක් 24 120යි. හයවරක් එහෙම හිතන්නත් පුළුවන්. හයවරක් 120 720යි. ඉතින් ඔය ප්‍රමාරෝපිත වලින් තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මම මේකට උත්තරේ දෙනවට වඩා මම හිතනවා ඔයගලන්ට උත්සාහ කරන්න අවස්ථාවක් දුන්නොත් හොඳයි කියලා. මම හැදෙන විදිය කියලා දුන්නා. ප්‍රමාරෝපිත හැදෙන්නේ ඊට කලින් නම්බර්ස් ටික කියන්නේ 6 ප්‍රමාරෝපිතය කියන්නේ 6 වරක් 5 වරක් 4 වරක් 3 වරක් 2 වරක් 1. ඉතින් මම හැදෙන විදිය කියලා දුන්නේ හින්දා මම හිතනවා ඒක ඔයාලට තනියෙන් පොඩ්ඩක් කරන්න පුළුවන් කියලා. මම ඒක හෝම්වර්ක් එකක් විදියට හින්දා ඉතිරි කරනවා. හරි. ඉතින් එතකොට අද අපේ ඩිස්කෂන් එක උනේ ෆන්ක්ෂන්ස්. ෆන්ක්ෂන්ස් වල රිටර්නින් ෆන්ක්ෂන්, non returning functions සහ recursive function. ඉතින් ඔය ඩිස්කෂන් එකත් එක්ක ෆන්ක්ෂන් පාර්ට් එක
අපි ඉවර වෙනවා. ෆන්ක්ෂන්ස් කතා කරලා ඉවරයි. අපි ඒතකොට මූලික සිද්ධාන්ත විදියට ගත්තම list tuple dictionaries functions file handling ඔය ටික ඔක්කොම කතා කරලා තියෙනවා. ඉතින් ඊළඟට අපිට මොනවද කතා කරන්න තියෙන්නේ? අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ මේ මොනවද object oriented concepts කියන එක පොඩ්ඩක් අපි දැනගන්න ඕන මොනවද කියලා. ඊට අමතරව අපි කතා කරන්න ඕන කොහොමද sorting searching algorithms ක්‍රියාත්මක වෙන්නේ. කොහොමද sort වෙන්නේ කොහොමද search වෙන්නේ කියන එක අපිට කතා කරන්න තියෙනවා. එතකොට පොඩි ප්‍රමාණයක් 80ක ප්‍රමාණයක්ම අපි දැන් ඉවර කරලායි තියෙන්නේ. තව අපිට ඉතිරි ඉතා පොඩි ප්‍රමාණයක්. ඉතින් එතනදී 120න් අහන ප්‍රමාණය අඩුයි ප්‍රශ්න. හැබැයි මම ඒකත් කරන්න. එහෙම ප්‍රශ්න අහන්නේ නැහැ කියලා අපි ඒක නොකර ඉන්න ඕනේ නැහැ. ඉතින් ප්‍රශ්න අහනවා අඩු වුණාට මම ඒ කොටසත් කරලා පෙන්නන්න. ඒ තමයි sorting and searching algorithms. අඩුයි කියන්න බෑ හැබැයි. sorting වලින් අහනවා. sorting searching වලින් අහනවා. sorting searching වලින් අනිවාර්යයෙන්ම රචනා ප්‍රශ්නයකුත් එනවා. හරි. ඉතින් ඒ හින්දා මේකෙන් එක ප්‍රශ්නයක් එනවම තමයි මේ කෝඩ් ලියන්න ගොඩාක්ම ඉන්නේ නැති වුණාට කෝඩ් එකක් දීලා විසඳන්න. හරි. ඒ කොටසත් එක්ක එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු. ලබන සතියේ අපි කතා කරලා බොහෝ දුරට සැලකිය යුතු ප්‍රමාණය කියන්නේ විභාගයට අදාළ සියලුම කොටස් ඉවර කරගන්න පුළුවන් මේ ලබන සතියේ වෙද්දී. ඉතිරි කොටස් ඊට පස්සේ සතිය වගේ අපි ඉවර කරලා මේ ලෙසන් එක අවසන් කරමු. ඊට පස්සේ අපිට පුළුවන් අපි අලුත් ලෙසන් එක පටන් ගන්න. මම බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම ඊළඟට logic gates number systems lesson එක පටන් ගන්න. logic gates සහ number systems කියන එක ලේසි lesson එකක්. ඒක පටන් ගමු. ඒකෙනුත් ලකුණු 15ක් වගේ ප්‍රමාණයක් වලට හම්බ වෙනවා. එතකොට ඇත්තටම අපි ලකුණු 25ක Python කෝඩ් ටිකත් ලකුණු 15ක ටිකක් කිව්වා කරාට පස්සේ අපි S1ක සීමාව පහු කරනවා. ඊළඟට අපි database වලින් ලැබෙන සහ HTML වලින් ලැබෙන ලකුණු ටික practical ටික ඊළඟ ටික කරගත්තම අපි ලකුණු 70 සීමාව පහු කරනවා. ඊට පස්සේ ඉතුරු වෙන ටිකෙන් තමයි අපිට A1කට යන්න තියෙන්නේ. හරි. එහෙනම් දරුවනේ අපි ලබන සතියේ හම්බෙමු. සුබ දවසක් හැමෝටම.